සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා සාදු 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 පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනි අදත් මේ සුපින්බර අරුණෝදයේම පින්වතුන්ලා උතුම් බණ පදයක් ශ්‍රවණය කරන්න තමන්ගේ දවස ආරම්භ කිරීම පිණිස උදාර පින් සිතුවිල්ලක් දහම් සිතුවිල්ලක් එකතු කරගන්න අදහසිනුයි මේ සොඳුරු සද්ධර්මය මේ විදිහට ශ්‍රවණය කරන්න එක්ුණේ අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින් එතුමාගේ දායකත්වයෙන් අද සොඳුරු ධර්මයක් පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒ අපගේ මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපාසිකාවන් ගැන කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි කෙනෙක් විශාකාව. විශාකා මහා උපාසිකාවගේ යෙහෙලියෝ හිටියා 500 දෙනෙක්. ඒ යෙහෙලියෝ අර විශාකාවගේ තිබුණු මහා ධනවත් බව නිසා තමයි බොහෝම ධනවත් පවුල්වල ඒ මිතුරියෝ බිහි වෙලා හිටියේ. මේගොල්ලෝ ධර්මයට නෑ. මේගොල්ලෝ ඉතින් ඔය තම තමන්ගේ විනෝදය සතුට ඕක තමයි හෙව්වේ. දවසක් මේ ඈයන්ට පෝය දවසේ නිවාඩු දවසේ විනෝද චාරිකාවක් යන්න හිතුණා. 500 දෙනාම කතා වුණා. දැන් මේකට විසාක සම්බන්ධ කරගත්තේ නෑ. මොකද විසාකාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මේ ධර්මය අහන පිනට දහමට කැමති කෙනෙක් කියලා මේ අයෝ දන්න නිසා. විසාකා මගේ ඇරලා තමයි මේ ගමන ලැහැත්ති කර ගත්තේ. ගමන යන්න ලැහැත්ති වුණේ කොහොමද? හොඳට හැඩ වෙලා ලස්සනට සැරසිලා සිරි නරඹන්න තමයි යන්නේ මේගොල්ලෝ කැලේක. ගිහිල්ලා ඉතින් ඔය ඒ කැලේ තියෙනවා නම් යම් මැලදොල ඒ වගේ නාලා කරලා සින්දු කියලා සතුටු වෙලා පොඩ්ඩක් නටලා ඊළඟට මේගොල්ලෝගේ ආසාවක් තිබුණා තව පොඩි පොඩි මත්පැන් ಜಾති තිබ්බා. මේ මත්පැන් කුප්පිවල දාගෙන තමයි මේගොල්ලෝ ගමන පිටත් උනේ. ගියාට පස්සේ එහෙදී බීලා පොඩ්ඩක් එහෙමත් විනෝද වෙන්නම් කියලා. මේ 500 දෙනා පිටත් වෙනකොට මේ 500 දෙනාට යන්න තියෙන්නේ විසාකාවගේ නිවස ඉස්සරහින්. වැඩේ කියන්නේ එදා විසාකා ඒ වෙලාවේ ගෙදර එළියේ. විසාකා දැක්කා මේ යෙහෙලියෝ 500 දෙනා යනවා. විසාකා කතා කළා. නැගණිවරු කොහෙද මේ? එතකොට ඕන්න කට්ටිය ඔක්කොම කරත්තින් බැස්සා. විසාකා කියලා කියන්නේ මහා සම්භාවනීය කෙනෙක්, ගෞරවනීය කෙනෙක්, වැදගත් විදිහට ජීවත් වෙච්ච කෙනෙක්. අරගොල්ලෝ ඔක්කොම බැහැලා ළඟට ආවා. ළඟට ආවට පස්සේ අහනවා නැගණිවරුනි කොහෙද මේ අද මේ නිවාඩු දවසේ? ඒකනේ අක්කේ අපි මේ නිවාඩු දවසේ කල්පනා කළා විනෝද වෙන්න. අපි යනවා පුංචි සවාරියක්. නැගණිවරු මේ සවාරිය ගිහිල්ලා මොකද්ද කරන්න බලාපොරොත්තුව? අපි ඉතින් සිරිනරඹන්න තමයි යන්නේ. පොඩ්ඩක් සතුටු වෙලා ওই ගස් කොළන් වලින් හමන හුළඟකුත් ඇඟේ වැදිලා
පොඩ්ඩක් ගත සිත දෙකම නිවාගෙන එන්නයි මේ කියලා. එහෙම කිව්වා. එතකොට විසාක කියනවා ඉතින් නැගණිවරුනි ඒකට හොඳම තැනනේ සැවැත් නුවර දෙව්රම් විහෙර. දෙව්රම් විහෙර කොච්චර ලස්සනයිද? දෙව්රම් විහෙර කොච්චර නිස්කලංකයිද? යමුකෝ දෙව්රම් විහෙරට කිව්වා. දැන් කවුරුත් කතාවක් නැහැ. විසාක එතකොට කිව්වා ඒකනේ මම දන්නවා. මම දන්නවා නැගණිවරු ඒකට කැමතියි කියලා. හරි අපි උහුම්ම හරවමු කිව්වා. කරත්ත 500ම හැරෙව්වා සැවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමය කියලා කියන්නේ අනාථ පිණ්ඩික සිටුවරයා මහා ධන සම්පත්තියකින් මිලට ගත්ත හරි අලංකාර තැනනේ. දැන් මේ කාලේ වෙනකොට නම් එහෙම මහා අලංකාරයක් නැහැ. නමුත් එකල ওই ජේතවනාරාමය කියලා කියන්නේ බොහෝම සුන්දර භූමියක්. ඇත්තටම සිරි නරඹන්න පරිසරයේ විඳින්න හරි ලස්සනක් ජේතවනාරාමේ තිබුණා. ඒ දැනට ගිහිල්ලා මේගොල්ලෝ සතුටුත් වුණා. සතුටු වෙලා බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් වැඩ ඉන්න ඉසව්වට ඕන්න විසාකා තමන්ගේ යෙහෙලියෝ 500 දෙනාව එකතු කරගෙන ආවා. ඇවිදිලා ධම්සභා මණ්ඩපේ වාඩි කෙරෙව්වා. වාඩි කරවලා විසාක කිව්වා දැන් අපි ඉතින් ඇවිදලා මහන්සි වෙලත් ඉන්නේ. අපිට පුළුවන් නම් මහා කරුණික බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහන්න කොච්චර හොඳයිද? නැගණිවරු උහුම්ම වාඩි වෙලා ඉන්න මම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවාද කියලා බලලා එන්න. එහෙම කියලා විසාක පිටත් වුණා. අර යෙහෙලියෝ අතරේ හිටපු එක්කෙනෙක් මේ වෙලාවේ කිව්වා ඌන් දැන් බුදුරජාණන් වහන්සේ වඩින්නයි යන්නේ. අපේ විනෝදේ ඔක්කොම ඉවරයි. අපි සන්තෝෂ වෙන්න කියලා හිතාගෙන ආවේ ඔක්කොම ඉවරයි දැන්. මේ අර මත්පැන් ගෙනපු අපරාධේ මත්පැන් ටික බොමුද කියලා ඇහුවා. අනිත් අයත් මේකට එකතු වුණා. කාන්තාවෝ ටික අර චූටි කුප්පි වල තිබ්බ මත්පැන් ධම්සභා මණ්ඩපයේදී බිව්වා. බීලා මේ ඇයෝ වෙරි වුණා. බුදුරජාන් වහන්සේ වැඩම කළා ධම්සභා මණ්ඩපයට. භාග්‍යතුන් වහන්සේ වැඩම කොට දහම් දේශනා කරන්නට ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කුරවී කෙවිල්ලකගේ නාදේ පරදවන මිහිරි ස්වරය විහිදුවනකොට මේ ඈයන්ට ඇහෙන්නේ නිකන් මිහිරි ගීතයක් කියනවා වගේ. මත් වෙලානේ ඉන්නේ. එක්කෙනෙක් දිව නවලා ගැහුවා විසිල් එක. තව එක්කෙනෙක් ගැහුවා අප්පුඩි. දැන් මෙතන වෙනම නාඩගමක්. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි පින්වතුනි. ඝන අන්ධකාරයක් මෙව්වා. ඒ ඝන අන්ධකාරේ අර කාන්තාවන්ට තමන් ළඟ ඉන්න එක්කෙනෙකුට එක්කෙනෙක් පේන්නේ නැතුව ගියා. තනි වුණා. තනි වෙච්ච කාන්තාවෝ බය වුණා. බයට වෙරි හිඳුණා. වෙරි හිඳිච්ච ගමන් ඒගොල්ලන්ට අහිමි වෙලා තිබුණු දේ ඒගොල්ලන්ට යලි ලැබුණා. මොකක්ද? සිහිය. වෙරි වුණාම අහිමි වෙන වෙරි නැති වෙලාවට මත් වෙලා නැති වෙලාවට තියෙන දේ තමයි සිහිය. මේගොල්ලන්ට සිහිය පිහිටියා. ඒ සිහිය පිහිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ස්වරය ඇහෙනවා මේගොල්ලන්ට මෙන්න මේ විදිහට. පින්වතුන්ලාටත් මේ ගාථාව තිරේ දර්ශනය වෙනවා. අපි සජ්ජහායනා කරමු. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනන්දා පදීපං ගවේසත. ඇයිද මේ හැටි සිනහසින්නේ ඇයිද මෙතරම් සතුටු වන්නේ කෙලෙස් ගින්නෙන් දැවි දැවි සිට අන්ධකාරේ ගිලි ගිලි සිට තමාහට සිත සුවය සලසන ඇයිද පහනක් නොම සොයන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඇහුවා කෝනු හාසු කිමානන්දු නිච්ඡම් පජ්ජලිතේ සති. මේ ජීවිතය ආසාවෙන් තරහින් නොඑක් මෝඩකම් වලින් ඊළඟට හැම තප්පරයකම නිමේෂයකම
වයසට යෑම කරා රෝග පීඩා කරා මරණය කරා ඇදී තියෙද්දී මේ ගිනි හැම එකකින්ම පීඩාවට පත් වෙලා ඉන්න අවිද්‍යාව කියන අනවබෝධ අන්ධකාරය තුල බැසගෙන ඉන්න ඔබ මේ සිනහසීමේ අරුත මොකක්ද? වෙරිමර ගාතේ කොක්කඬලා සිනහසෙනවා. කෙලස් ගින්නේ බැහැගෙන. එහෙන් ජීවිතේ නාකි වෙනවා. මරණයට ඇදෙනවා. මේ සතුටු වෙන්න පාවිච්චි කරන කය Tamanටම ඔරොත්තු නොදෙන ගානට මේක ලෙඩ වෙනවා. බඳු කයවල් දරාගෙන මේ බීලා වෙරි වෙලා හිනහ වෙන එකේ ඵලෙ මොකද්ද? ওই විදිහට මත්පැන් වලින් ලබන ලාමක සතුටේ ඇති ඵලෙ මොකද්ද? අන්ධකාරය තුල ඉන්න ඔබ, ගින්නක් තුල ඉන්න ඔබ මේ ලබන සතුට මොකක්ද? පහනක් හොයන්නේ නැද්ද? ආන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ. ඒ අහනකොට අර කාන්තාවන්ගේ ඇස් ඇරුණා. ඇත්ත නෙමේ කියලා හිතුණා. ඇයි ඇත්ත නෙමේ කියලා හිතුනේ? ඒ අයන්ට නුවණ තිබුණා. ඇත්ත නෙමේ කියන්නේ කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් යොමු කළා. භාග්‍යතුන් වහන්සේ අන්ධකාරයේ පහකොට ධර්මයේ දේශනා කළා. එදා ඒ 500 දෙනාම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිත ගැන කතාව වුණත් වෙනසක් නැහැ. අපිත් රාගය කියන ගින්නෙන් යුක්තයි. ද්වේෂය කියන ගින්නෙන් යුක්තයි. මෝහය කියන ගින්නෙන් යුක්තයි. ඊළඟට වයසට යෑම කියන ගින්නෙන් ජීවිතේ පිච්චෙනවා. ලෙඩ දුක් කියන ගිනි තියෙනවා. මරණය කියන ගින්නෙන් ජීවිතේ හැම තප්පරයකම ගිනි ගන්නවා. ඒ ඇස්සේ ශෝක ගිනි, වැළපීම් ගිනි, මේ ආදී নানা ප්‍රකාර ගිනි වලින් මේ ජීවිතය දැවෙන්නේ නැද්ද? දැවෙමින් තියෙනවා. ඒ දැවෙන අතරේ මේ මොකවත් තේරෙන්නේ නැතුව ආත බුත නැතුව අඳුරක නැද්ද අපි? ඉන්නේ අඳුරක. වගේ වගක් නෑ. නාකි වෙනවා කියලා තේරෙන්නේ. රැයක් ගත වෙලා අරුණක් නැගෙනකොට අපි හිතන්නේ ලස්සන අලුත් දවසක් කියලා. ඇත්තටම වෙලා තියෙන ජීවත් වෙන්න තියෙන කාලෙන් සෑහෙන කොටහක් අහිමි වෙලා මේ මොකවත් ගැන අවබෝධයක් නැතුව අපි Tamanටත් ඇලිලා ඊළඟට පරිබාහිර ඇයන්ටත් ඇලිලා මේ ජීවිතය ගත කරන්නේ නැද්ද? මුලාවක් අස්සේ. පහනක් හොයන්නේ කවද්ද? බුද්ධ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුවකටත් එහෙම සිද්ධියක් වුණා. ඒ භික්ෂුන් වහන්සේ දුර ඈත තැනක වැඩ වාසය කළේ. ඒ භික්ෂුන් වහන්සේ වැඩ හිටපු අසපුවට සැවැත් නුවර ඉඳලා භික්ෂුවක් වැඩියා. මේ භික්ෂුන් වහන්සේ අර භික්ෂුවගේ කනේ තිබ්බා මෙහෙම ආරංචියක්. දන්නවද? අර සැවැත් නුවර හිටපු සිරිමා කියන ගණිකාව, ආන්ගේ සිරිමා ගණිකාව සම්බුද්ධ ශාසනයට පැහැදිලානේ. අපි බලන්න එපා ඇගේ තියෙන ලස්සන. කඩා හැලෙන රූපයක් නේ. ඇත්තෙම සිරිමාව දැකලා නැත්නම් යම්කිසි පුරුෂයෙක් මේ ලෝකෙ වෙන ගෑනු දැකලා ඇති වැඩක් නෑ. ඌන් ඔහොම කතාවක් කිව්වා. ඒ කිව්වහම අර භික්ෂුන් වහන්සේ හිත දමනය කරපු කෙනෙක් නෙවෙයි. ඇවිස්සුනා මේකට. මේ භික්ෂුවට දැන් ආසාවේ සිරිමා බලන්ට යන්න. සිරිමා දැකීම උදෙසා සැවැත් නුවර ජේතවනාරාමයට ගියානේ. ගිහිල්ලා දානේට මේ තුණ්ඩු බෙදන භික්ෂුව ළඟට ගිහින් කියනවා ආයස්මුතුනි මම මේ වැඩියේම සිරිමාවගේ නිවසේ දානෙට වඩින්නයි. මට එහි දානෙට අවස්ථාව හදලා දෙන්න කිව්වා. ඔන්න දානෙට අවස්ථාව හදලා දුන්නා. දැන් මේ භික්ෂුව දානෙට වඩින්නේ සිරිමා දකින අදහසින්. දානෙට ගිහිල්ලා සිරිමාගේ නිවසේ වාඩි වෙලා හිටියා. එදා දානෙ බෙදන්ට සේවික සේවිකාවෝ ටික විතරයි ආවේ, සිරිමා නැහැ. දානෙ බෙදාගත්ත මේ භික්ෂුව ඇහුවා කොයි අපේ සිරිමා උපාසිකාව? එතකොට සේවක පිරිස කියනවා අනේ ස්වාමීනි ලෙඩ වෙලා. හොඳටම ආසනීපයි. හරි අමාරුවෙන් ඉන්නේ. කමක් නෑ ඉතින් භික්ෂුන්ට වන්දනා කරන්න එකතු කරන් එන්න කිව්වා. එතකොට ඔන්න අර සේවක පිරිස සිරිමාව අමාරුවෙන් වත්තම් කරගෙන එතෙන්ට එකතු කරන් ආවා. එකතු කරන් එද්දී ඔත් පෙළ වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න සිරිමාව දෙවගණක් වගේ තමයි අර භික්ෂුවට පෙවුනේ. ඒ භික්ෂුව
දානේ පාත්‍රෙත් අරගෙන දැන් ඒ කාලේ අර නිවසේ ඉඳලම දානේ වළඳන එක තිබිලා නැහැ. බෙදාගත්ත දානේ පාත්‍රෙත් අරගෙන කුටියට ආවා. කුටියට ආවට පස්සේ මේ භික්ෂුවට හරි වේදනයි. අයියෝ ඒ ලස්සන සුරූපී කාන්තාව ඒ සිරිමා ලෙඩ වෙලා. සිරිමා ලෙඩ වෙලා ඉද්දි මං කොහොමද ආහාර අනුභව කරන්නේ කියලා දානේ පාත්‍රේ පැත්තකින් තියලා භික්ෂුව අඬන්න ගත්තා. බලන්න වෙන වැඩ මේ හිතක් පටු වුණාම වෙන දේවල්. මේ කියන භික්ෂුව මහා පින්වන්තයෙක් ධර්ම අවබෝධ කළා. ධර්ම අවබෝධ කරන්න පින් තිබුණාට අර පටු හිතක තිබිච්චි ස්වභාවය. දැන් සිරිමා ගැන හිත මේ භික්ෂුව කුටියේ අඬනවා දානේ වළඳන්නේ නැතුව. සිරිමා එදා හවසම කලුරිය කළා. සිරිමා මිය ගියාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට පණිවිඩයක් යවනවා රජතුමනි. සිරිමාවගේ මෘත ශරීරය සොහොනට අරගෙන ගොස් ඒ සොහොනේ ආරක්ෂා සහිතව තබන්න. කිසිම සතෙකුට කට ගහන්න දෙන්න එපා. රජුරෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ නිසා සිරිමාවගේ මෘත ශරීරය ආරක්ෂා කළා. සත්තුන්ට කන්න බැරි වෙන්න සේවකයෝ ලාව ආරක්ෂා කළා. දවස් 7ක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ මම සිරිමා කියන ඒ වෙසංගනගේ මෘත ශරීරයේ තියෙන තැනට වැඩම කරනවා කැමැති භික්ෂුන්ට එන්න කියන්න කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ පණිවිඩය අරගෙන යනකොට අර භික්ෂුවට සිරිමා කියන නම ඇහිච්ච ගමන් ඉක්මනට ලකල හැස් වෙලා ඔන්න මේ ගමනට එකතු වුණා. අහලකට කිට්ටු වෙන්න බෑ ගන්ධස්තරේ දවස් 7ක් කුණු වෙලා මේ මිනිය. මහා කාරුණිකයන් වහන්සේ එතෙන්ට වැඩම කරලා රාජකීය පිරිසත් එකතු වුණා මිනිස්සුත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා රජතුමනි මේ මෘත ශරීරේ කාගේද? රජුරු කියනවා ස්වාමීනි මේ මෘත ශරීරේ සිරිමාවගේය. රජතුමනි සිරිමා කියලා කියන්නේ මේ නගරේ කවුද? ස්වාමීනි සිරිමා කියලා කියන්නේ මේ නගරේ හිටපු වෙසඟනයි. රජතුමනි මේ සිරිමා වෙසඟන ඒ කාලේ ඉන්නකොට ඇය ඇසුරු කිරීම පිණිස පුරුෂයෙක් සාමාන්‍යයෙන් කොච්චරක් විතර වගේ වියදම් කරන්න ඕන වුණාද? ස්වාමීනි මේ සිරිමාව එක මොහොතකට හෝ ඇසුරු කරනු කැමති කෙනෙකුට ඒ උදෙසා කහවණු දහසක පමණ වියදමක් දරන්න සිද්ධ වුණා. ඇගේ අගේ එච්චර විතර වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් රජතුමනි මේ රැස්ව සිටින පිරිසට කියන්ට දැන් මේ සිරිමාව එක මොහොතකට නෙවෙයි හැමදාටම කහවණු දහසකට දෙනවා ගන්නට කියන්න. රජුරෝ කිව්වා. කවුරුත් මේ කියන හඬක් නැහැ. හැමෝම නාසයේ වහගෙන මෙතන ඉන්න බැරිකමේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ රජුරන්ට කියනවා රජතුමනි ගාන අඩු කරන්න. දැන් ඔන්න ගාන අඩු කරගෙන ආවා. අවසානයේ භාග්‍යතුන් වහන්සේ වදාලා රජතුමනි නොමිලේම අරන් යන්න කියන්න. සිරිමාවගේ මෘත ශරීරෙනේ. ඒ සිරිමාව ඉස්සර කහවණු දහසකුත් දීලා ඇසුරු කරපු ඇයන්ට නිකම්ම මේ අරගන්න පුළුවන් කියලා කියන්න මේ මෘත ශරීරේ. කවුරුත් නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ අර රැස් වෙලා හිටපු පිරිසට අර්ථයක් ඉස්මතු කරමින් ගාථාවක් වදාලා. පස්සචිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්සනත්ථි දුවං තිති. මනවින් බලනු මන මෙය සොඳුරුව සරසා තිබුණී මෙය නව දොරින් අසුචි වැගිරෙයි ඇට නහර වැල් මතුවෙයි නොයෙක් රෝගෙන් ලෙඩවෙන මේ සිරුර ගැනමයි ලොව බොහෝ මනහර දේ සිතන්නේ. සැබැවින්ම මේ සිරුරෙහි තිර සර කිසිත් නැත්තේ. ස්ථිර සර මුකුත් නැහැ කිනෝ මේ ශරීරේ. තමන්ගේ කියලා සලකන ශරීරෙත් එහෙම මුකුත් නැහැ.
අනුන්ගේ ඇයි සලකන ශරීරවලත් එහෙම මුකුත්ම නෑ තිරසර දෙයක්. නමුත් අපි ශරීරයකින් ශරීරයකට බැඳිලා තමුන්ගේ ශරීරවලටත් බැඳිලා පින්වතුනි පරිබාහිර ඇයන්ගේ ශරීරවලටත් බැඳිලා ඒක තුලම මුසපත් වෙලා කොච්චර අඳුරකද අපි ඉන්නේ. සදහම් පහන නැති වුණොත් නම් ජීවිතේ විනාසයි. ඒ නිසා ධර්මයේ තුලින් මේවා හොඳට පැහැදිලි කරගන්න ඕන ජීවිතය ගැන. මොකද පින්වතුනි ස්ථිරසාර නොවූ මේ ජීවිත අපේ ජීවිතත් මරණයෙන් අවසන් වෙලා යනවා. අපි මේ ආදරය කරන ඇලුම් කරන අපි සමහරලාට වසඟ වෙලා ඉන්න හැමෝගෙම ජීවිතත් මරණයෙන් අවසන් වී යනවා. මේක තමයි සත්‍ය ස්වභාවය. අසූචි පුරෝපු මලු බඳු මේ ශරීර මේවා ඔක්කොම වෙනස යන කලක් එනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය දැන සිටීම කොච්චර වටින එකක්ද. බුදුරජාන් වහන්සේ තවත් අවස්ථාවකදී උත්තරා කියලා එක භික්ෂුණියක් අරඹෙහා මෙන්න මෙහෙම ගාතාවක් වදාලා එයිත් මේ ජීවිතය ගැන මේ සිරුර ගැන තමයි බුදුරජාණන් වහන්සේ අර්ථය ඉස්මතු කළේ. පරිජින්න මිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං භිච්චති පුති සන්දේහෝ මරණං තංහි ජීවිතං. දැන් ඉතින් මේ සිරුර දිරා ඇත බලවත්සේ රෝදුක් උපදවා දෙන පවතී කුඩුවක්සේ මොහොතකින් වෙනසෙන දොරටු නවයෙන් අසුචි වැගිරෙන මේ ජීවිතේ මරණයෙන් බිඳී නැති වී යන්නේ. බලන්න කොච්චර සත්‍යයක්ද කියලා. අපි හැමදෙනාගේ ජීවිත පරිජින්න මිදං රූපං දිරනවා. මේ රූපේ වැහැරෙනවා. මේ රූපේ තියෙන හැඩ වැඩ ඔක්කොම වයසට යෑම විසින් වනසා දානවා. කළු කෙස් සුදු පාටට හැරෙනවා. ඝනව තියෙන කෙස් ගැලවි යනවා. තරුණ වයසේදී හිනහ වෙන කටවල් වල ඒ දත් ඔක්කොම අවපැහැ ගැන්විලා ගැලවිලා යනවා. හම රැලි වැටෙනවා. එකක් ගානේ දුර්වල වෙලා යනවා. සල්ලි වලට නවත්තන්නත් බෑ. උගත්කම් වලට නවත්තන්නත් බෑ. කුල මල වලට නවත්තන්නත් බෑ. තාක්ෂණින් නවත්තන්නත් බෑ. මේක දිරලා යනවා. රෝග නිඩ්ඩම් පබංගුරං. මේ ශරීරය ගැන කියන්න පුළුවන් රෝග නැමැති බිජුවට දැමීමට තැනූ කූඩුව සිරුරයි කියලා. හැම ලෙඩක්ම හටගන්නේ මේ ශරීරෙට. බලන්න ලෙඩ දැන් ඔන්න වසංගත එක නම් වලින් එනවා. ඔක්කොම කොහෙටද වැළඳෙන්නේ? මේ ශරීරෙට. මේකනම් රෝග දැමීම පිණිස හදපු කූඩුවක්මයි. ಜಾති බෙහෙද නැහැ, ආගම් බෙහෙද නැහැ, කුලමල බෙහෙද නැහැ, තරාතිරම් බෙහෙද නැහැ. මේක ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙනකොට මේ ශරීර රකින්න මොකකටවත් බෑ. එක ඖෂධ හදනවා. ඒ ඖෂධය හදාගෙන යනකොට ඔන්න කියනවා ඒ ඖෂධයට අසවල් මේ රෝගේ ඔරොත්තු දෙන්නේ නැල්ලු. ඒකට දැන් වෙන ඖෂධයක් හොයන්න ඕන. කෙලවරක් නෑ. අවසානයේ බිජ්ජති පූති සන්දේහෝ නවද්වාරෙන් අසූචි වැගිරි තිබිච්චි මේ ශරීරෙ බිඳී යනවා. මරණං තංහි ජීවිතං. මරණයෙන් ඔක්කොම ඉවරයි. මරණයෙන් හැමදේම අවසන්. මරණයෙන් හැමදේම අවසන් කියලා කිව්වේ මේ සාංශාරික ප්‍රශ්නේ නම් අවසන් වෙන්නේ නැහැ. මේ ලැබූ ජීවිතේ මරණයෙන් අවසන් වෙලා යනවා. ඉතින් ඒ නිසා ජීවිතය ගැන ගොඩාක් හොඳට නුවණින් කල්පනා කරන්න ඕන. නුවණින් කල්පනා කරලා ජීවිතය ගැන තේරුම් ගන්නවා කියන එක තමයි මේ ලෝකේ අමාරුම දේ. මේ ලෝකේ අමාරුම දේ තමයි නුවණ මෙහෙवला ජීවිතය කියන එක ගැන හරියට තේරුම් ගන්න එක. මේ ලෝකේ ඊට යටින් තියෙන අනිත් හැමදේම ලේසි. අමාරුම දේ මොකද්ද පින්වතුනි? තමන්ගේ ජීවිතය ගැන තමන් නුවණින් තේරුම් ගන්න එක. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හරියට මහන්සි ගත්ත තමන්ගේ ජීවිතය ගැන නුවණින් තේරුම් ගන්නට. එහෙම නුවණින් තේරුම් ගන්නට නුවණ මෙහෙවන භික්ෂූනුත් මුලා වුණානේ.
500 නමක් එක වනයේක වැඩ වාසය කළා. ඒ උතුමේ ඔක්කොම ගුණදහම් වඩන්න මහන්සි ගත්තා. ඒ මහන්සියත් එක්ක ඒ උත්තමයන්ගේ හිතවල කෙලෙස් හටගන්නේ නැතුව ගියා. දැන් කෙලෙස් ඉස්මතු වෙන්නේ නැහැ. කෙලෙස් තියෙනවා. ඉස්මතු වෙන්නේ. කෙලෙස් නැතුව කාලයක් ඉන්නකොට ඒ භික්ෂුන්ට හිතුණා අපි නම් දැන් නිකලෙස් කියලා. 500 දෙනාටම හිතුණා අපි නිකලෙස් කියලා. මේ 500 දෙනා වහන්සේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සමීපයට එනවා දුර බැහැර ගෙවාගෙන තමන් නිකලෙස් වුණා කියන වචනේ කියන්න. ඒ එද්දි භාග්‍යතුන් වහන්සේ දුරදීම දැක්කා. දැකලා කල්පනා කළා මේ භික්ෂූන්ට අරහත්ත්වයට පත්වීම පිණිස පින තියෙනවා. දැන් මේ පින කියන එක බුදුරජාන් වහන්සේට පේනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේ අර සිරිමාවට වසඟ වෙලා හිටපු භික්ෂුවගේ පින දැක්කා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ අර විදිහේ උපක්‍රමයක් කළේ. ඒ සිරිමාවගේ සිදුවීමේදී ඒ භික්ෂුව මාර්ගඵල අවබෝධ කළානේ. ඒ සිරිමාව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ගාථා දේශනා කළා. මේ ගාථා අවසානයේ අර සිරිමාවට වසඟ වෙලා හිටපු භික්ෂුව සෝතාපන්න වුණා. බුදු කරුණාව අසිරිමත්. දැන් මෙතනක් තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ කරුණාව. අර 500 දෙනා වහන්සේ මගින් වඩිද්දීම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතේ පණිවිඩයක් යවනවා. ආනන්දේ ওই 500 දෙනාට තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න කලින් සොහොනට වැඩම කරලා එන්න කියන්න. සොහොනට වැඩම කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්න කියලා මේ පණිවිඩය දෙන්න කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට ගමන් කරලා මේ පණිවිඩය කිව්වානේ. මේ භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මහා පැහැදීමෙන් යුක්තයි. ඇයි එහෙම කිව්වේ කියලා ඇහුවේ නෑ. හැරුණා සොහොනට. සොහොනට යනකොට මේ සොහොනේ තිබුණා අලූත ගෙනල්ලා දාපු තරුණ ස්ත්‍රීන්ගේ මලසිරුරු. ඒ මලසිරුරු වල ඇඳුම් එහෙම එහෙට මෙහෙට වෙලා මොකද මේ සත්තු මේ මලසිරුරු කන්න ඇඳුම් ඇදලා. එතකොට අර තරුණ මලසිරුරු වල තරුණ ස්ත්‍රීන්ගේ ඒ සටහන් මේ භික්ෂුන් දැක්කා. දකින්නකොට ඇතැම් භික්ෂුන් වහන්සේලාට රාගය උපන්නා. තවත් භික්ෂූන්ට දකින්න ලැබුණා කුණු වෙලා සිලි ගාලා පණුවෝ වැగిරෙන මලසිරුරු. ඒ දකින්නකොටම ඔක්කාරයට ඇවිල්ලා පිළිකුල හටගත්තා. එතකොට මේ භික්ෂූන්ට තේරුණා තමන් ගාව කෙලෙස් තියෙනවා. තමන් මේ කෙලෙස් නෑ කියලා රැවටිලා හිටපු එක පෙන්නන්ටයි බුදුරජාණන් වහන්සේ අපිව මෙතෙන්ට යොමු කළේ. අපි මෙතනදීම කෙලෙස් නසන්න ඕන කියලා භික්ෂූන් සොහොනේ වාඩි වුණා. ඒ තැන සොහොනේ වාඩි වෙලා වෙරවීරිය වඩනකොට මේ භික්ෂූන්ගේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා දියුණු වෙනවා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් සියලු දෙනා වහන්සේට ඇහෙන්න සම්බුදු ස්වරය විහිදෙව්වා මේන්න මේ විදිහට. යානිමානි අපත්තානි අලාපුනේව සාරදේ කාපෝතකානි අට්ඨීනි තානි දිස්වානකාරති පායන කාලේ වියලුන ලබු කබල්ලෙසේ දිස්වේ හැම තැන විසිරුණු හිස් කබල් මෙසේ නේමිනියට දිස්වන්නේ කොබෙයි පාටසේ මේවා දැක දැක රාගය මතුනේ කෙසේ. ඔන්න ඔහොමයි බුදුරජාන් වහන්සේ එදා භික්ෂූන්ට දහම් අර්ථේ වදාළේ. ආශ්චර්යයි පින්වතුනි. බුදුරජුන් වදාරනකොට පායන කාලේ කඩලා දාලා ඒ තැන වීසී කරපු ලබු කබල් වගේ මේ හිස් කබල් තියෙන්නේ. මේ මිනි ඇට අලු කොබෙයියන්ගේ පාටයි. මෙව්වා දැක දැකත් මේවා කෙරෙහි මොන රාගයක්ද? ආන් එහෙම බුදුරජාණන් වහන්සේගේ අර්ථය ඇහෙනකොට භික්ෂූන්ගේ හිතේ සතුටක් උපන්නා. ඒ මහා කාරුණික වූ අපට නිවන දෙන ශාස්ත්‍රූන් වහන්සේ අපිව දකිනවා.
අපි ධර්මයේ කෙරෙහි මහත් පහන් සිත් ඇති බව අපේ ශාස්ත්‍රඥ වහන්සේ දකිනවා. අනේ බුදුරජුන් දකිමින් සිටියදී අපි වීරිය කරන්න ඕනේ කියලා හිත පිහිටියා. භික්ෂුන් 509ම රහතන් වහන්සේලා බවට පත් වුණා ඒ සොහොනේදී. ඇත්තේ මේ යුගය නම් හරිම අසිරිමත් යුගයක්. ඒක පින්වන්තයන්ගේ යුගයක්. මහා පින්වන්තයන්ගේ යුගයක්. මහා පින් ඇති බුදුරජාන් වහන්සේ ඇස් දෙකෙන් දැක දැක බුදුරජාන් වහන්සේගේ ස්වරයෙන් දහම් අසාසා බුදුරජාන් වහන්සේගේ මහා එරදිහි දැක දැක බුදුරජුන්ගේ අනුග්‍රහය ලබන්නට වාසනාවන්ත වෙච්චි මහා පින්වන්තයෝ ඒ කාලේ හිටියේ. බලන්න ජීවිතය ගැන ඒ භික්ෂුන් වහන්සේලා නොමග ගිහින් ඉන්න තැනදී බුදුරජාන් වහන්සේ හරියට මේ භික්ෂුන්ට අර්ථය පැහැදුවා. බුදුරජාන් වහන්සේ මේ පින් තිබුණ අයට අර්ථ පැහැදීම පිණිස ඔය වගේ නොයෙක් එරදී කරලා තියෙනවනේ. ජීවිතය සම්බන්ධයෙන් මුලාවක පටලැවිලා ඉන්නකොට ඒකෙන් ගොඩගන්න බුදුරජාන් වහන්සේ නොයෙක් ආකාරයේ එරදී ප්‍රාතිහාර්ය පවක් කළා. ඒක කළේ අනුකම්පාවෙන්ම. ඒ කෙනාට දහම් අර්ථය ඒ තුලින් ඉස්මතු කරවන්න පුළුවන් නිසා බුදුරජාන් වහන්සේ එරදියක් කළා. දැන් එහෙම එක සිදුවීමක් බුද්ධ කාලේ වුණානේ. ඒක සිද්ධ වුණේ කපිලවස්තුවේදී. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ කපිලවස්තුවට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න රාහුල කුමාරයාව පැවිදි කරගත්තා. ඊළඟට නන්ද කුමාරයාවත් පැවිදි කරගත්තා. නන්ද කුමාරයා පැවිදි වෙනකොට නන්ද කුමාරයාගේ පැවිද්ද කියලා කියන්නේ නන්ද කුමාරයා කැමැත්තකින් වෙච්ච එකක් නෙමෙයිනේ. බුදුරජාන් වහන්සේට බෑ කියන්න බැරි කමටයි නන්ද කුමාරයා මහණ වුණේ. මහණ වෙනකොට ඔබට මතක ඇති නන්ද කුමාරයාට අතහැර ගන්න බැරි කෙනෙක් හිටියා. ඇගේ නම මොකද්ද? ජනපද කල්යාණී. එහෙම නැත්නම් එයාට කියනවා රූපනන්දා. ඔය රූපනන්දාව නන්ද කුමාරයාගේ පැවිද්දත් එක්ක ගොඩාක් දුක් වුණා. සංවේගයටපත් වුණා. එයත් පැවිදි වුණා නම් මාත් පැවිදි වෙනවා කියලා. ඇය භික්ෂුණී ආරාමයට ගිහිල්ලා මහණ වුණා. මහණ වුණාට බුදුරජාන් වහන්සේට කැමති නෑ. දැන් මහණ වුණේ තමන්ගේ ආදරය කරපු පෙම්වතා මහණ වෙච්ච නිසානේ. භාග්‍යතුන් වහන්සේට කැමැත්තක් තිබුණේ නෑ. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දහම් පද අහන්න ආසාවක් තිබුණේ නෑ. හැමදාම බණ අහන එක මග අරිනවාමයි. භික්ෂුණීන් වහන්සේලාට මේක තේරුණා. මේ රූප නන්දාව බණ අහන්න යන්නේ නැත කියලා භික්ෂුණීන් වහන්සේලා ඇහුවා. ඇයි භික්ෂුණිය ඔබ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න යන්නේ නැත්තේ? අම්මෝ මං කැමති නෑ ওই බණපද අහන්න. මොකද මම කැමති ලස්සනට ඉන්න. ඔය බුදුරජාන් වහන්සේ කැමති නෑනේ ලස්සනට ඉන්නවට. මේ රූපේ වැහැරෙනවා කියන එකයි කියන්නේ. මේ රූපේ ගැන දොස්මයි කියන්නේ. මම මොකටද මේ ලස්සන රූපයක් තියාගෙන ඔය දොස් අහන්න යන්නේ? දැන් මේ ලස්සන රූපය කියලා කියන්නේ රූපනන්දාගේ රූපය. මහා කාරුණික බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණේ. ඒක ඇයට අමතකයි. ඇය තමන්ගේ රූපෙන් මත් වෙලා මම නම් යන්නේ නෑනේ ඔය රූපේ ඇදකුද කියනේ වහන්ට. එහෙම කියලා මග අරිනවා. දවසක් වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා මේකට ඉඩ දුන්නේ නෑ. බලෙන් එකතු කරන් ගියා. බලෙන් එකතු කරගෙන ගියාම මේ රූපනන්දාව සූදානම් වුණේ හොරාට හැංගිලා බුදුරජාන් වහන්සේ ඔය කියන එකට වැඩිය කන් යොමන්නේ නැතුව ඉන්න. ඇය යාන්තම් ඔළුව උස්සලා බලනකොට ඇයට පේනවා බුදුරජාන් වහන්සේ සමීපයේ හිතාගන්න බැරි තරම් ලස්සන ස්ත්‍රියාව පවන් සලනවා. මේ මිහිපිට ඇය එච්චර ලස්සන ස්ත්‍රියාවක්ව දැකලා නැහැ. ඇය හිතන් හිටියේ තමන් තමයි මහා ලස්සන කෙනා කියලා. ඇයට පේනවා බුදුරජාන් වහන්සේට මේ පිටුපසින් පවන් සලමින් ඉන්නේ හිතාගන්න බැරි මනස්කාන්ත රූපයක් තියෙන ස්ත්‍රියාවක්. ඇය එකක් ගානේ ඒ ස්ත්‍රීගේ රූපේ සංසන්දනය කරන්න පටන් ගත්තා. අපේ එයාගේ තියෙන ඇස් දෙක. එයාගේ ඇස් දෙකත් එක්ක ගනිද්දී මගේ ඇස්වල ලස්සන. මගේ ඇස් කියලා කියන්නේ කොච්චර කැතයිද? එයාගේ ඇස් දෙකමයි ලස්සන.
එයාගේ නළලේ ලස්සන. එයාගේ තොල්වල ලස්සන කියලා දැන් මේ එකක් එකක් ගානේ ඇය බලනවා ශරීරේ. මේ බලාගෙන ඉඳී ඇයට තේරෙනවා මේ ලස්සන ටික 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 නැති වී යන බව. සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙකුට මේ ජීවිතේ ගත කරනකොට තේරෙන එකක් නේ. නාකි වෙනවා කියන එක. ඒක ප්‍රකටයිනේ. මොකද අපි මේ ජීවත් වෙන සමාජයේ අපිට එක එක අදියරවල මිනිස්සු දකින්න ලැබෙනවා. මේකේ වැඩේ තියෙන්නේ පින්වතුනේ දකින්න ලැබෙන එක නෙවෙයි කල්පනා නොකරන එක. කල්පනා කරන්නේ නෑනේ. හිතන්නේ. තමනුත් වයසට යනවා කියන එක කල්පනාවට එන්නේ. බලෙන් හිතන්නත් කොච්චර අමාරුද? දැන් රූපනන්දාවට තේරුණා ඈ ටික 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 වයසට යන බව. කාලයක් ගිහින් වෙන දේ බුදුරජාන් වහන්සේ අර රූපයට ඉක්මනින් වෙන්න සැලැස්සුවා. දැන් මේ රූපේ වැහැරීගෙන ගියා. ඇස් යට ගියා. හකු ඔක්කොම බැස්සා. ඇඟ රැලි වැටුණා. දිගට තිබුණ ලස්සන නිල් පාට කොණ්ඩයක්. ඒ කොණ්ඩේ සුදු පාට වෙලා ඒ කොණ්ඩේ නැති වෙලා ගියා. දැන් ඒ රූපේට කෙලින් හිටගෙන ඉන්න පණ නැහැ. ඔන්න ඇදගෙන දඩස් ගාලා වැටුණා. වැටුණාට පස්සේ තවදුරටත් රූපනන්දා බලාගෙන ඉන්නවා හප්පේ වෙච්ච දෙයක් කියලා. එයාට දැන් පේනවා මේ වැටුණු රූපේ තව වෙනස් වෙලා යනවා. මෙන්න මේ රූපේ නිල් පාට වෙනවා. මෙන්න ඉදිමෙනවා. මෙන්න ඕජා ගලන්න පටන් ගන්නවා. එයාට තේරෙන්න ගත්තා මේක නේද රූපේ ඇත්ත. මා මේ සන්තෝෂ වී ඉන්න සරසවන සුවඳ විලේපන ආදිය තවරන රූපේ ඇත්ත මේක නේද? එයාට ප්‍රකට වුණා. එයාට මේ ප්‍රකට වෙනවා කියලා තේරිච්ච ගමන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇය උදෙසා සද්ධර්මයේ දේශනා කළා. අර භික්ෂුණීන් වහන්සේලා ඔක්කොම අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ රූපනන්දාව ඉලක්ක කරලා මේන්න මේ විදිහේ ගාථා දෙකක් වදාලා. ආතුරං අසුචින් පූතින් පස්සනන්දේ සමුස්සයං උග්ගරන්තං පග්ගරන්තං බාලානං අභිපත්තිතං ලෙඩවෙන කුණුවෙන ජරාව වැගිරෙන මේ කය නන්දාවෙනි බලන්න දැන් හොඳ හැටි මේ කය නවදොරින්ම අසුචි ගලයි දුගදයි මේ කය අනුවන ජනයා රැවටි පැතුවෙම මේ කය යථායිදං තථා ඒතං යථා ඒතං තථායිදං ධාතුතෝ සුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගමි හවේ චන්දං විරාජිත්වා උපසන්තෝ චරිස්සසි මේ කය වාගේමයි ඔය මෙරී තිබෙන කය මෙරී තිබෙන කය වැනිමයි ජීවත් වෙන කය විසිරී යන දෙයක් විලස දත යුතු මේ කය ආත්මයෙන් හිස්සූ බව දකින්න මේ කය ඉපදෙන මැරෙනා ලෝකෙට නෑවිත් ඉන්න කෙලෙස් සහිත ලෝකෙට ආසා නොකරන්න ඉඳුරන් සංවර කරගෙන සාන්ත වෙන්න අමා නිවන් සුව විඳිමින් සුවසේ ඉන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට එදා රූපනන්දා කියන භික්ෂුණියට ධර්ම අර්ථය වදාළේ. බලන්න කොච්චර අර්ථවත්ද කියලා පින්වතුනි මේ ජීවිතය ගැන කියන කතාව. නන්දාවෙනි මේ ශරීරය දිහා හොඳට බලන්න කියනවා. කුණු වෙලා යන
ජරාව වැగిරෙන මේ කය නව දොරින්ම අසූචි ගලන දුර්ගන්ධයෙන් යුතු මේ කය මෙබඳු කයක් දරාගෙන තමුන්ගේ කයටත් අනුන්ගේ කයටත් ආසා කරන්නේ අනුවන ජනයා නොවේද කියලා නන්දාවෙනි හොඳට බලන්න. ඔය මැරී තිබෙන කය වගේම නොවේද තමන්ගේ ජීවත් වෙන කයත් ජීවත් වෙන කය වගේම නොවේද මැරී ගිය කයත් නන්දාවෙනි හොඳට ඒ දෙස බලන්න. මිය පරලෝ ගිහිල්ලා කුණු වෙලා වැగిරෙන ස්වභාවයේ කයක් තමයි අපේ ළඟත් තියෙන්නේ. විසිරී යන දෙයක් විලස දත යුතු මේ කය මරණින් මත්තේ විසිරී යන එකක්. පොළොවට පස්වී යන එකක් විදිහටයි මේ ශරීරයේ දැක්ක යුත්තේ ආත්මයෙන් හිස් වූ දෙයක් ලෙස. ආත්මයෙන් හිස් කියලා කියන්නේ පිංගුතුනේ තමුන්නේ වසඟේ පවත්වන්න බෑ. නාකි වෙනකොට නාකි නොවේවා කියලා පවත්වන්න බෑ. S2 අන්ධ වේගන එනකොට S2 ටික ටික දුර්වල වෙනකොට අනේ එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. හැම රැලි වැටෙද්දි එහෙම නොවේවා කියලා ලබන්න බෑ. ශරීරයේ ස්වභාවය. අපිට තියෙන ධන සම්පත්තියකින් ලබන්න බෑ. වර්තමානයේ උපදවගත්ත තාක්ෂණයකින් ලබන්න බෑ. මේ වයසට යනකොට වයසට යන්න එපා. වයසට යන එක නවත්තන්න ඕන. ලෙඩ වෙන එක නවත්තන්න ඕන. රැලි වැටෙන එක නවත්තන්න ඕන. කුද ගැහෙන එක නවත්තන්න ඕන කියලා එහෙම කරන්න බෑ. ඔය යාන්තම් දත් සෙට් එක ගැලවෙනකොට දත් සෙට් එක කලුතින් දායි. ඒ වගේ එකක් කරනවා ඇරෙන්න කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. රැලි වැටෙන හැම වැහෙන්න නොයේ ක්‍රීම් ಜಾති ගාලා මේක නිකන් බොරුවට අර මේ මූර්තියක් වගේ හදාගනි බාහිරින්. ඒ ඇරෙන්න වෙන මොකුත් කරන්න බෑ. తాවකාලිකව පැලැස්තර ඇලවිල්ලා විතරමයි. ඉතින් මේක දිහා හොඳට බලන්න කියනවා. ඉපදෙන මැරෙන ලෝකෙට ඒ හින්දා ආයෙත් එන්න නම් එපා ආනන්දාවෙනි. කෙලෙස් සහිත ලෝකෙට ආසා කරන්න නම් එපා. ඉන්ද්‍රිය සංවර කරගෙන හොඳට සාන්ත වෙලා අමා නිවනේ සුව විඳගෙන සැපසේ ඉන්න කියලා බුදුරජාන් වහන්සේ නන්දාවන්ට දහම් දෙසුවා. ධර්මය අවබෝධ කළායි නන්දාවන්. රූප නන්දාව ධර්ම අවබෝධ කරාට පස්සේ ඒක හරි අසිරිමත් කාරණාවක් වුණා. ඇයි රූප නන්දාව බණ අහන්න ඉන්නේ නැතු හිටියේ? ඇහුවේ එකම බණ පදයයි ධර්ම අවබෝධ කළා. අන්න ඒ වෙලාවේ භික්ෂුණීන් අතරේ මේ ගැන කතා බහක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය මොහොතේ තමයි මේ ලස්සන ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ 5 වෙනි ගාථා රත්නය මේ විදිහට දේශනා කළේ. අට්ඨීනං නගරං කතං මංසලෝහිත ලේපනං යත් ජරාච මච්චුච මානුමක්කෝච ඕහිතු ඇටවලින් ගොඩ නගා තිබෙනා ලේමසින් ඔප දමා තිබෙනා වැටෙන ලෙස අටවලා තිබෙනා නගරයකි මේ සිරුර පෙනෙනා එතනමයි දිරදිරා යන්නෙත් එතනමයි මෙරි මෙරි යන්නෙත් එතනමයි මානය වැඩෙන්නෙත් එහිම ගුණ මකුකම තිබෙන්නෙත්. ඔය විදිහට ධර්මයේ දේශනා කරනකොට ඒ අහගෙන හිටපු රූප නන්දාවන් සියලු කෙලෙසුන් නසා අරහත් උත්තමාවියක් බවටම පත් වුණා. බලන්න පින්වතුනි ජීවිතය කියන එක ජීවිතය කියන එක හරියට දැනගත්තොත් ඒ දැනගත්ත කෙනා තමයි හැබෑවටම සතුටින් ඉන්නේ. ඒ නිසා මේ ගින්නක් මැද ඉඳගෙන ලබන සතුටට ලොකුවට අපි ආසා කරන්න හොඳ නැහැ. අපි ආසා කළ යුත්තේ අර්ථවත් සතුටකට. අහිමි නොවෙන සතුටකට. මේ ගිනි මැද ඉඳගෙන ලබන සතුට පින්වතුනි අහිමි වෙලා යනවා. ගිනි මැද්දේ ඉඳගෙන අපි ලබන ලාමක සතුටක් තියෙනවනේ. ඒක අහිමි වෙලා යන එකක්. අපිට පුළුවන් නම් ජීවිතය ගැන තීරුම් අරගෙන ගිනි නිවාගෙන සතුටක් ලබන්න.
ඒක අහිමි වෙන්නේ. ඉතින් ගෞතම සාසනය මුණ ගැහිලා තියෙන්නේ එහෙම සතුටකට ජීවිතය යොමු කර ගැනීම පිණිස. ඔබ හිත් පහදව ගන්න. අපි හැමෝම හිත් පහදවා ගනිමු. මේ දහම් පද ගැන අපි හැමෝම හිත් පහදවා ගනිමු. හිත් පහදවාගෙන අපි උත්සුක වෙන්න ඕන පින්වතුනේ. අපේ ජීවිතවල යථා ස්වභාවය හොඳට තේරුම් අරගෙන ජීවිතය ඇත්ත මේක නේද කියලා තේරුම් අරගෙන ඇත්ත කියා දීපු ධර්මයට හිතේ සතුට පහන් භාවය ඇති කරගෙන ගෞතම සාසනය මුණ ගැහිච්චි මොහොතේ ජීවිතේ තේරුම් ගන්නට මේ ගින්න මැද්දේ ඉඳලා රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න, ජරාගින්න, මරණගින්න, ව්‍යාධිගින්න, සෝකගින්න, පරිදේවගින්න, දුක්ඛගින්න, දෝමනස්සගින්න මේ මහා ගිනි මැද මේ ගිනි මැද ඉදිමින් වුණත් මේ ජීවිතය ගැන අපි අර්ථ වශයෙන් විමසන්ට දක්ෂකමක් ඇති කරගන්න ඕන ගෞතම සාසනය තුල. ඉතින් අපි හැමෝට ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මනවින් ජීවිතවලට ගලපාගෙන සම්බුදු සසුනේ පිහිට ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්වෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුට සිත් ඇතිව පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරු සිම්පති දෙවුරු ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලුම දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් අප හැම දෙනාගේම ඉෂ්ඨකාමි හිතකාමි සියලුම දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලුම දෙවිවරුත් සතුටු සිත් උපදවාගෙන පින අනුමෝදන්ව ඒ සියලු දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අද ධර්ම දානය සිදු කරන පින්වත් කසුන් මදුසංක මහත්මයා ඇතුළු අප හැම දෙනාට නොඅඩුව සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම සාසනයේ තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දානය සිදු කරන පින්වත් W කසුන් මදුසංක මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කළ ඒ පින්වත් W කසුන් මදුසංක මහත්මයාටත් එතුමාගේ සුජීවත්ව සිටින පවුලේ සෑම සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ධර්මයේ හැසිරීම පිණිස පින්පිරීම පිණිස නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් සියලුම පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතවල රැකී ආරක්ෂා ආදී ඒ සෑම සියලු දේ ඊළඟට පවුලේ දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. දියුණුවට පත්වෙත්වා. කරදර බාධා වලින් තොරව පින්වතුන්ලාට සුවසේ පින් රැස් කරගෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරේ ගුණ දහම් දියුණු කරගෙන ගෞතම සාසනය තුල ගුණ වඩන්ට දහමේ හැසිරෙන්ට අවකාශ ලැබෙත්වා. ඒ උදෙසා යම් කරදර බාධා වෙත්නම් පෙනෙන නොපෙනෙන සියලු බාධා දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානය සිදු කළා වූ පින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.